අද අපි කතා කරන්න යන්නේ එදා මෙදා තුර ලොව වැඩිම මුදලක් දරා ඉදි කළ විද්‍යාත්මක පර්යේෂණාගාරය ගැනයි. රටවල් ගණනාවක එකතුවෙන් මේ වන විට මේ සඳහා වියදම් කර ඇති මුදල අමරිකානු ඩොල බිලියන 100කට අධිකයි. මේ විස්මිත විද්‍යාගාරය දශක දෙකක් වැනි කාලයක් තිස්සේ අහසේ පාවෙමින් තිබෙන බව කීවොත් ඔබ පුදුම වේවි. නමුත් එය අතිශයෝක්තියක් නොවේ. විද්‍යාත්මක පර්යේෂණ ගැන සාමාන්‍ය ජනතාවට තිබෙන්නේ අලස ආකල්පයක්. තම ජීවන තත්ත්වය උසස් කිරීමට විද්‍යාත්මක පර්යේෂණවලට ඇති හැකියාව පිළිබඳව ඇති අඩු අවබෝධය ඊට හේතුවයි. විද්‍යාත්මක පර්යේෂණ සඳහා අධික ලෙස රාජ්‍ය මුදල් වෙන් කිරීම කිසිම රටක ජනතාවක් අතර ජනප්‍රිය දේශපාලන තීරණයක් වන්නේද නැහැ. එහෙත් නිවැරදි තීරණ සැම විටම ජනප්‍රිය තීරණ විය යුතුම නැහැ. මේ විශේෂ විද්‍යාගාරය තුළින් විද්‍යාව සහ තාක්ෂණය ඉදිරි ගමන සඳහා මේ වන විට ලබා දී ඇති දායකත්වය මිල කළ නොහැකි. අප හැමටම මේ පාවෙන විද්‍යාගාරය දෑසින්ම දැක ගැනීමට අවස්ථාවක් තිබීම තවත් වැදගත් කරුණක්. ඇත්තටම අප වැනි ඌන සංවර්ධිත රටවල් වලට මේ වියදම් අධික විද්‍යාත්මක පර්යේෂණ වලින් ප්‍රතිලාභ ලැබී තිබෙනවාද? අහසේ පාවෙමින් තිබෙන මේ විද්‍යාගාරය දැක බලාගන්නේ කොහොමද? මේ වීඩියෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෙවත් ඉන්ටර්නශනල් ස්පේස් ටේෂන් ගැනයි. කෙටි නම ISS. ISS පහත් පෘථිවි කක්ෂයක තිබෙන මිනිස්වාසයට සුදුසු ලෙස සැකසූ කෘතිම චන්ද්‍රිකා පර්යන්තයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ජාත්‍යන්තර ආයතන පහක ඒකාබද්ධ ව්‍යාපෘතියක්. මේ සඳහා මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය සැපයූ රටවල් ගණන 16ක්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මයික්‍රෝග්‍රැවිටි හෙවත් ශුද්‍ර ගුරුත්වයේ පර්යේෂණ කළ හැකි විද්‍යාගාරයක්. පෘථිවි පෘෂ්ඨය සිට කිලෝමීට 400ක පමණ උසකින් කක්ෂගත වී ඇති ISS පියවියසින් ඉතාම හොඳින් නිරීක්ෂණය කළ හැකි අහසේ පෙනෙන දීප්තිමත්ම කෘතිම වස්තුවයි. මේ මධ්‍යස්ථානය ගොඩනැගීම සිදු කළේ මිහිමත විවිධ රටවල ඉදිකළ කොටස් හෙවත් මොඩියුල අභ්‍යවකාශයට ගෙන ගොස් එකලස් කිරීමෙනුයි. මොඩියුලයක් යනු ඇතුළත වායු පීඩනය සහිත මිනිස් පරිහරණය සඳහා යොදාගත හැකි සිලින්ඩරාකාර කොටසක්. සර්යා නැමැති මුල්ම මොඩියුලය රුසියාවෙන් දියත් කිරීම සිදුවනේ 1998 වසරේ. දිගු කාලීන වාසය සඳහා 2000 වසරේදී අභ්‍යවකාශ ගාමීන් ISS වෙත පිටත් වුණා. ඉන්පසු වරින් වර නව මොඩියුල එක් කරනු ලැබුවා. මේ මොඩියුල නිසි පරිදි එකලස් කිරීමට එක්ස්ට්‍රා වෙහිකියුලර් ඇක්ටිවිටීස් හෙවත් යානයෙන් පිටත අභ්‍යවකාශයේ ඇවිදීම් ගණනාවක් සිදු කිරීමටත් අභ්‍යවකාශ ගාමීන්ට සිදු වුණා. මේ වන විට රුසියානු මොඩියුල 4ක්, ඇමරිකානු මොඩියුල 9ක්, ජපාන මොඩියුල 2ක් සහ යුරෝපියානු මොඩියුල 1ක් සහිත මොඩියුල 16ක සංකීර්ණ පද්ධතියක් බවට එය පත් වී අවසන්. තවද විශාල සූර්ය පැනල, ඩොකින් පෝට්ස් හෙවත් අභ්‍යවකාශ යානා සම්බන්ධ වන ద్వාර සහ ආධාරක සැකිලි ආකෘති සමග ෆුට්බෝල් පිටියක තරම් වපසරියක පැතිර ඇති බරටොන් 400කට අධික දැවැන්ත ඉදිකිරීමක්. තවත් මොඩියුල අනාගතයේදී එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. එකවර අභ්‍යවකාශගාමීන් 6 දෙනෙකුට ISS ඇතුළත වාසය කරමින් පරීක්ෂණ සිදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක් පර්යේෂණ කණ්ඩායමක් මෙහි ගත කරන කාලය මාස 6ක්. පසුගිය දශක දෙක තුළ ජාතීන් 19කට අයත් අභ්‍යවකාශගාමීන් 250ක් පමණ වරින් වර මෙහි වාසය කර තිබෙනවා. ISS පිළිබඳ පරිපාලන තීරණ ගැනෙන්නේ ජාත්‍යන්තර සම්මුතීන් හා එකඟතාවලට අනුකූලවයි. ISS ඇතුළත ඇති ජීව ආධාරක පද්ධති ඉතාම සුහුරු ලෙස නිර්මාණය කර තිබෙනවා. ඇතුළත වාතය පෘථිවියේ මුහුදු මට්ටමේ වායුගෝලීය පීඩනයට සමානව පවත්වා ගන්නවා. ආශ්වාසයට ඔක්සිජන් සපයා ගන්නේ ජලය විද්‍යුත් විච්ඡේදනයෙන්. මේ ජලය සහ ආහාර වරින් වර පෘථිවියෙන් දියත් කරන සැපයුම් යාන හරහා ලබා දෙනවා. ඊට අමතරව අභ්‍යවකාශගාමීන්ගේ මුත්‍රා පවා ප්‍රතිචක්‍රීකරණය කර මේ පද්ධතිය හරහා ජලය ලබා ගන්නවා. විදුලි බලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ සූර්ය පැනල හරහායි. ඇතුළත ඇති පරිගණක සහ අනිකුත් උපාංගවලින් නිකුත්වන තාපය තාප හුවමාරු පද්ධතියක් හරහා විශේෂ විකිරක හෙවත් රේඩියේටර් ක්‍රමයකින් අභ්‍යවකාශයට මුදා හැරෙනවා. පැයට කිලෝමීටර් 27,000ක සාමාන්‍ය වේගයකින් තම කක්ෂයේ ගමන් කරන ISS පෘථිවිය වටා එක් වටයක් ගමන් කිරීම සඳහා ගත කරන්නේ විනාඩි 93ක් වැනි කෙටි කාලයක්. මේ නිසා ISS දිනකට පෘථිවිය වටා වාර 15ක් පමණ පරිභ්‍රමණය වෙනවා. දිනකට හිරු නැගීම් 15ක් සහ හිරු බැසීම් 15ක් අභ්‍යවකාශ ගාමීන්ට අත්දැකීමට පුළුවන්. මේ උන්නතාංශයේදී පෘථිවියේ ගුරුත්වය මෙන් 90ක පමණ පෘථිවි ගුරුත්වයක් ISS මත ක්‍රියා කළත් කක්ෂගත වීමක් යනු පෘථිවිය වෙත නිරන්තරයෙන් ඇද වැටෙමින් එහෙත් ස්ථායීව පවතින ගමන් පථයක්. මේ නිසා අභ්‍යවකාශ ගාමීන්ට දැනෙන්නේ තමන් ශුන්‍ය ගුරුත්වයේ සිටින බවකුයි. ISS භාවිතයට ගැනෙන්නේ ග්‍රීනිච් මධ්‍යහ්න වේලාවයි.
දිනපතා උදේ 6ට අවදි වන අභ්‍යවකාශගාමීන් පිරිසේ පළමු රාජකාරිය වන්නේ මධ්‍යස්ථානයේ පිරික්සීම් කටයුතුයි. උදෑසන ආහාරයෙන් පසු පෙරවරු 8:10ට පමණ දෛනික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පෘථිවියේ පාලන මැදිරිය සමග පැවැත්වෙනවා. අනතුරුව පළමු අංගය වන ශාරීරික ව්‍යායාම වලින් කාලසටහන පටන් ගෙනෙනවා. දිගුකාලීනව ශුන්‍ය ගුරුත්වයේ ජීවත් වීමේදී මිනිස් සිරුරට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීමට මේ ව්‍යායාම චක්‍රය ඉතාම වැදගත්. ඉන්පසු අනෙකුත් නියම කරන ලද කාර්යයන් ඉටු කරනවා. දහවල් 1ට දිවා ආහාර පැය ලැබෙනවා. ශුන්‍ය ගුරුත්වයේ ආහාර කොටස් පාවී යාම වැළැක්වීමට විශේෂ පැකට්වල අසුරා තිබෙනවා. සවස් කාලයේ තවත් ව්‍යායාමත් පස්වරු 7:30ට රාත්‍රී ආහාර වේල ලබා ගැනීමත් රාත්‍රී 9:30ට නිින්දට යාමත් සිදු වෙනවා. නිදා ගැනීමට නිදන මළු හෙවත් ස්ලීපින් බෑග්ස් ප්‍රයෝජනයට ගත යුතුයි. ආරක්ෂිත පටි පැළඳ නිදා ගැනීම සිදු නොකළොත් ස්ලීපින් බෑග් එකත් සමගම වෙනත් තැනකට පාවී යාමේ අවදානමක් තිබෙනවා. මේ ලෙසට සතියේ දිනවල පැය 10ක සහ සෙනසුරාදා දිනයේ පැය 5ක වැඩමුළුවක් ක්‍රියාත්මක වෙනවා. ඉතිරි කාලය විවේක කාලයයි. ISS ගොඩනැගීම සඳහා අමරිකානු අභ්‍යවකාශ ශට්ලය වගේම රුසියානු සෝයුස් සහ ප්‍රෝටන් රොකට් උපයෝගී වුණා. මේ යානා සැපයුම් ප්‍රවාහණයට මෙන්ම අභ්‍යවකාශගාමීන් පෘථිවිය සහ ISS අතර ප්‍රවාහණයටත් යොදාගෙනුණා. මේ යානාවලට ස්වයංක්‍රීයව ISS දොරටු හා සම්බන්ධ වීමට පුළුවන්. එම තාක්ෂණය ඔටෝමැටික් ඩොකින් ලෙස හඳුන්වනවා. වරකට ටොන් 2.5ක පමණ භාණ්ඩ මේ යානා හරහා ලබා දෙනවා. මීට ජලය, ආහාර, අභ්‍යවකාශගාමීන්ගේ ඇඳුම් පැළඳුම් සහ පරීක්ෂණ උපකරණ ආදියද ඇතුළත්. ISS ඇතුළත එකතු වන අපද්‍රව්‍ය නැවත පෘථිවියට රැගෙන එනු ලබනවා. අමරිකානු අභ්‍යවකාශ ශට්ලය සේවයෙන් ඉවත් කිරීමෙන් පසු ISS ගමන් සම්පූර්ණයෙන්ම පාහේ සිදු වුණේ රුසියාවේ බයිකනෝ කොස්මොඩ්‍රෝම් වත් බයිකනෝ අභ්‍යවකාශ තොටුපළේ සිටයි. නමුත් දැන් අමරිකානු පුද්ගලික සමාගම් වන බෝයිං සහ SpaceX වැනි ආයතන තමන් විසින්ම නිපදවූ රොකට් යානා හරහා ISS සහ සම්බන්ධ වන අවධියට පිවිසී තිබෙනවා. 2010 වසරේදී ISS වෙත එකතු කරන ලද තවත් වැදගත් කොටසක් වන්නේ යුරෝපියානු කුපලා මොඩියුලයයි. මෙය පෘථිවිය දෙසට හරවා ISS යටපැත්තේ සවි කරන ලද කවුළු 7කින් යුත් නිරීක්ෂණ කපොල්ලක්. පෘථිවි සංසිද්ධි නිරීක්ෂණය සඳහාත් ISSC බාහිර නිරීක්ෂණ කටයුතු සඳහාත් මේ කවුළු ප්‍රයෝජනයට ගෙනෙනවා. කුපලා මොඩියුලයේ සිට පෘථිවියේ ඉතාම සිත් ඇද ගන්නා සුළු දර්ශන ලබා ගැනීමට හැකි වී තිබෙනවා. මේ පෘථිවිය රාත්‍රියට දිස්වන ආකාරයයි. මේ විදුලි කෙටීම්. මේ පෙනෙන්නේ ඌෂාලෝකය හෙවත් අවුරෝරා නැමති ද්‍රවාශ්‍රිත සංසිද්ධියයි. ISSC බාහිර නඩත්තු කටයුතු සඳහා කැනඩා ආම් 2 නැමති දිගු රොබෝ බාහුවකුත් ඩෙක්ස්ටර් නැමති කුඩා රොබෝවකුත් භාවිත කරනවා. කැනඩා ආම් 2 සහ ඩෙක්ස්ටර් කැනේඩියානු අධිතාක්ෂණික නිපැයුම්. කැනඩා ආම් 2 රොබෝවට ISS බඳ මත තැනින් තැනට ඇවිද යා හැකියි. ඕටෝමැටික් ඩොකින් පහසුකම නොමැති සැපයුම් යානා අල්ලා ගැනීමට කැනඩා ආම් 2 රොබෝවට හැකියාව තිබෙනවා. ඉන්පසු රොබෝව එම යානා ඩොකින් පෝට්ස් වෙත යොමු කරනවා. මේ ක්‍රමය නව මොඩියුල එකලස් කිරීමේදී බහුලව යොදා ගෙනෙනවා. ඩෙක්ස්ටර් කුඩා රොබෝව ISS බඳේ තැනින් තැනට ස්ථානගත කිරීමටත් කැනඩා ආම් 2ට හැකියාව තිබෙනවා. ඩෙක්ස්ටර් ප්‍රමාණයෙන් කුඩා වුණත් හැකියාවන්ගෙන් පරිපූර්ණයි. තම මෙවලම් කට්ටලේ උපයෝගී කරගනිමින් ඩෙක්ස්ටර් ඇන තද කිරීම, ෆියුස් මාරු කිරීම වැනි කුඩා අලුත් වැඩියා කටයුතු පහසුවෙන් සිදු කරනවා. ISS කාර්ය මණ්ඩලයේ නින්දේ පසු වුණත් ඩෙක්ස්ටර්ට මේ කටයුතු තනිවම සිදු කරගෙන යන්න පුළුවන්. රොබෝවන් මේ නඩත්තුව ගැන වග බලා ගන්නා නිසා ISS පර්යේෂකයින්ට තම කාලයෙන් වැඩි කොටසක් විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදවන්න හැකි වී තිබෙනවා. ඒත් ඇතැම් අවස්ථාවල අලුත් වැඩියා කටයුතු සඳහා අභ්‍යවකාශගාමීන්ට විශේෂ පීඩන ඇඳුම් ඇඟලාගෙන යානයෙන් පිටතට ඒමට සිදු වෙනවා. විද්‍යාත්මක ශේෂ්ත්‍ර ගණනාවකට අයත්වන පර්යේෂණ විශාල සංඛ්‍යාවක් මේ වන විට ISS තුළ සිදු වී තිබෙනවා. පෘථිවිය මත සිදු කිරීමට අපහසු පර්යේෂණ මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. උදාහරණයක් ලෙස කොස්මික් රේස් හෙවත් අන්තරීක්ෂ කිරණ පෘථිවි වායුගෝලයට එපිටින් ISS පිහිටි උසේදී හොඳින් අධ්‍යයනය කිරීමට පුළුවන්. සමහර පර්යේෂණ සිදුවන්නේ ශුන්‍ය ගුරුත්වයට අදාළවයි. උදාහරණයක් ලෙස මේ ඡායාරූපය දෙස බලන්න. දකුණු පසින් පෙනෙන්නේ ඉටිපන්දමක් ශුන්‍ය ගුරුත්වයේ දැල්වෙන ආකාරයයි. මේ අධ්‍යයනයන් තුළින් ගිනි නිවීමේ නව උපකරණ නිපදවීමට හැකි වී තිබෙනවා. මෑතකදී ලාංකීය තරුණ ඉංජිනේරුවන් දෙපළක් විසින් නිර්මාණය කරන ලද රාවණ 1 නැමැති කියුබ්සැට් හෙවත් සිඟිති චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සිදු වුණේද ISSC සවි කර ඇති විශේෂ සිඟිති චන්ද්‍රිකා විද්‍යාවක් හරහායි. මේ පර්යේෂණවල ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත එක්වරම නොලැබුණත් විද්‍යාත්මක පර්යේෂණ යනු අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සැලකිය යුතුයි.
අද අපි තැකීමක් නොකර පරිශීලනය කරන සියලු සුහුරු තාක්ෂණයන්ගේ මූලය අතීතය කරන ලද මෙවන් මිලාධික පර්යේෂණයි. උදාහරණ ලෙස මුලින්ම තැනු සූර්යකෝෂ ඉතා මිලා අධික ප්‍රායෝගික නොවන තාක්ෂණයක්. නමුත් තාක්ෂණය පරිණතවීම සහ චීනය වැනි ලාභ ශ්‍රමය ඇති රටවලට මේ දැනුම ගලායාමත් සමඟ දැන්නය කාටත් දැරිය හැකි මිලකට සැපයමින් තිබෙනවා. ISS පෘථිවිය වටා වෘත්තාකාර කක්ෂයක ගමන් කළත් ඒ සමකයට ආනතව පිහිටා තිබෙනවා. එම මාර්ගය ලෝක සිතියමක් මත සලකුණු කළොත් ඒ දිස්වන්නේ මේ ආකාරයටයි. මේ නිසා ISS පියවැසි නිරීක්ෂණය කිරීමේදී එය ඒ මොහොතේ තිබෙන තැනත් ගමන් කරන දිශාවත් දැනගැනීම වැදගත්. ISS හොඳින්ම නිරීක්ෂණය කළ හැක්කේ අලුයම හිරු නැගීමට පෙර හෝ සන්ධ්‍යාවේ හිරු බැසගිය පසු පැයක් පමණ කාලයක් ඇතුළතයි. මේ පිහිටීමේදී එය හොඳින් හිරුවෙලිය පරාවර්තනය කරන නිසා දිලිසෙන තරුවක් වැනි දෙයක් අහසේ සෙමින් එක් අතකට ගමන් කරනු දකින්න පුළුවන්. නමුත් ඒ මොහොතේ ඒ ලංකාවට දුරස්ථ පිහිටීමක තිබෙනවා නම් අපට ඒ නිරීක්ෂණය වන්නේ නැහැ. ප්‍රධාන නගරවලට ISS ඉතාම හොඳින් නිරීක්ෂණය කළ හැකි දින සහ වේලාවන් NASA වෙබ් අඩවියේ සටහන් වෙනවා. එහෙත් එදින ISS දැක බලා ගැනීමට නම් වලාකුළු රහිත පැහැදිලි අහසක් තිබිය යුතුයි. මේ නිසා ISS දැක ගැනීම තරමක් දුෂ්කර කාර්යයක්. නමුත් ඒ සඳහා ඔබ උනන්දු නම් එය කළ හැකි දෙයක්. ISS ලොව ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය නොවේ. 70 දශකයේදී අභ්‍යවකාශ මධ්‍යස්ථාන අත්හදා බැලීමට මුල් වුණේ නිරව යුද සමයේ ඇමරිකාවත් සෝවියට් දේශයත් අතර තිබූ ස්පේස් රේස් හෙවත් අභ්‍යවකාශ තරගයයි. සැලියුට් සහ මීර් වැනි සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානත් අමරිකානු ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් ඒ තරගයේ සාර්ථක ප්‍රතිඵලයි. නමුත් ආයු කාලය අවසන් වීම නිසා පසුව ඒවා පාලනය කළ ක්‍රමවේදයකට මුහුදට කඩා වැටීමට සලස්වනු ලැබුවා. මේ ක්‍රමයේදී බොහෝ කොටස් අභ්‍යවකාශයේදීම උල්කාශ්ම මෙන් දැවී යනවා. හිටපු අමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ්ගේ සමයේදී තීරණය කර තිබුණේ 2014 වසරේදී ISS ඒ ලෙසටම භාවිතයෙන් ඉවත් කිරීමටයි. නමුත් රුසියාව පැවසුවේ එසේ වන්නේ නම් වෙනත් මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා තම මොඩියුල ISS වෙතින් ගලවා ඉවත් කරගන්නා බවයි. ඔබාමා පරිපාලනය එම තීරණය වෙනස් කළා. මේ වන විට වර්ෂ 2024 දක්වා ISS පවත්වාගෙන යාමට ප්‍රතිපාදන සැලසමින් තිබෙනවා. බොහෝ විට එය වර්ෂ 2030 දක්වා දීර්ඝ වන්නටත් පුළුවන්. නමුත් යම් දිනක ISS විශ්‍රාම ගන්වන විට ඒ පෞද්ගලික සමාගම් හරහා අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය සඳහා යොදාගත හැකි බවටද දැන් අදහස් පළ වෙමින් තිබෙනවා. චීනයද මේ වන විට තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.